සංචාරේ සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටින අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා. ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 80 අමතන්න. Unlimited History අපේ ජාතික කතාව. අයිබෝන් සුබ සන්ධ්‍යාවක්. අපේ හෙළයන්ගේ අක්මුල් සොයා යන මේ සංවාද මණ්ඩපයේ 97 වෙනි වරටත් අපි ඈඳි ගන්නයි සූදානම් වෙන්නේ. ඉතිහාසය පුරාවිද්‍යාව හරහා වර්තමානයට ඔබවත් අපවත් කැන්දගෙන එන යම්කිසි ආකාරයකට රේඩියෝ තරංග හරහා ඩිජිටල් අවකාශයන් හරහා මේ රටේ විතරක් නෙමේ විදේශගත ශ්‍රී ලාංකිකයන්ගෙත් අපේ රටය පිළිබඳව යම්කිසි ආකාරයක ජාතික හැඟීමක් වැඩසටහන් 97ක් ඔස්සේ අපි කරලා ඒ දේවල් පිළිබඳව ප්‍රතිචාර දකිනකොට ඇත්තටම ලොකු ආශ්වාදයක් එක්කයි අද වැඩසටහනත් සුපුරුදු ලෙසම මහාචාර්ය රාජ් සෝමදේවයන් සහ අපි සහභාගී වෙන්නේ. ඒකම වැඩසටහන පටන් ගන්න මත්තෙන් අපි තව නොබෝ දිනකින් යලිත් මහාචාර්යතුමන් සමග සීගිරිය යනවා. සීගිරිය විතරක් නෙමෙයි ඉබ්බන් කටුව මාපගල සීගිරිය. ඔබටත් ඒ සංචාරයන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ මොහොතේ අපි කතා කරනකොට ඔබ දකින්නේ අපි පහුගිය දෙවරක් ගියා. දැන් මේ තුන්වෙනි පාරත් යනවා. මෙහෙම මාසයකට සැරයක් අපි යන්න බලාපොරොත්තු වෙනවා ඔබ සමග. ඉතින් මෙහි පළවෙන දුරකථන අංකය 0112507080 0112507080 දුරකථන අංකයට කතා කරන්න. ඒකම ඔබ අපිව රේඩියෝ එක හරහා නම් ආගෙන ඉන්න මේ වෙලාවේ මැදිරිය දුරකථන අංකයටත් ඔබට කතා කරන්න පුළුවන් 0112553363 0112553363. ඉතින් මේ අපූර්ව සීගිරි චාරිකාව ගැන මතක් කරගෙනම මහාචාර්යතුමාටත් ආයිබෝන් කියාගෙනම මේ සර් අපි දැන් සීගිරි ගිය කීප වාරෙදිත් දැක්කම මතකයට ඇතුගලදිත් මම මේක දැකලා තියෙනවා. තෝනිගලදිත් මට මතක විදියට දැක්කා. මොන්රාගල සර් එක්ක එහෙම ගියාමත් මම දැක්ක. මේ අපිට ප්‍රශ්නයකුත් යොමු වෙලා තිබුණා. මේ අපේ ගල් පර්වතවල අපි දැකලා තියෙනවා සන්ගම් පඩි පෙළවල් වගේ කට්ට කපලා තියෙනවා. මේ ඉතාමත් ළඟින් එක එක මැෂර්මන්ට් වලට එක එක අනුපාතයන්ට කපලා තියෙනවා. මොනවද සර් මේ? මේක හුඟක් අපේ ඒ ස්ථානවලට යන අපේ ප්‍රේක්ෂකයින් නගන ප්‍රශ්නයක්. ඉතින් ප්‍රශ්නයක් විතරක් නෙමෙයි නෝන. ඉතින් මහා ගල් පර්වතයේ කොහොම පඩි කපලා තියෙනකොට අනිත් ඒ කපනවා කියන්නේ ලේසි වැඩකුත් නෙමෙයිනේ. එතකොට ඒවයි යම් කිසි රටාවල් පේන්නත් තියෙනවා. සමහර ඒවා හරීම රේඛීය විදිහටයි ඒ ගල්වල කොටලා තියෙන්නේ. ඉතින් මේවා බැලූ බැල්මටම තේරුම් ගන්න බෑ. කුතුහලාත්මකයි. මොකද ඔබ කීවා වගේ ඒවා එක එක පරතර තියෙන විදියට එක එක ගැඹුරු වලට මේවා කපලා තියෙන්නේ. ඉතින් සමහර අය කියනවා මේවා මේ පහම් පත්තු කරන්න හදපු තැන්. ඒ වගේ නොයෙකුත් අර්ථ නිරූපණ අපේ මේ ප්‍රේක්ෂකයෝ අතර තියෙනවා. ඉතින් ඒක එහෙම වෙන එක හරිම ස්වභාවිකයි. ඉතින් ඇත්තෙන්ම නුවන් මෙතනදි කියන්න තියෙන්නේ අපේ රටේ තාම පුරාණ කාලෙක ඉඳලා යම් ඉදිකිරීම් කිරීමේ ක්‍රමවේදයක් තිබුණා. දැන් අපි හිතාගෙන ඉන්නවා සහ අපි කියන්නත් පුරුදු වෙලා ඉන්නවා මේ ඉන්දියාවෙන් යම්කිසි ආభాසයක් අපට ලැබුණට පස්සේ තමයි අපි මේ ඔක්කොම දියුණු පවුණු වෙච්ච වැඩ කරන්න පටන් ගත්තේ. අපි කියන්නේ ගොඩ නැගිලි හදන්න පටන් ගත්තේ, ඇඳුම් අඳින්න පටන් ගත්තේ. සමාජය සංවිධානාත්මක ශීලාචාර සමාජයක් බවට පරිවර්තනය වුණේ අපට ඉන්දියාවේ ආభాසයේ අනුභව ලැබුණට පස්සේ කියලා මතවාදයක් මේ රටේ තියෙනවා. ඒකට හේතුව උනේ අපි ඉතිහාසය ඉගෙන ගන්න ප්‍රධාන මූලාශ්‍රය මහා වංශය, දීප වංශය ඇතුළු ඒ වංශ කතාවල කියා තිබෙන කතාවට අනුව තමයි අපි ඉතිහාසය ගැන දැනගත්තේ. දැන් ඒවා අපි වැඩසටහන් අර මුල් වැඩසටහන් වල අපි ඒවා කතා කරලා තියෙනවානේ. දැන් ආයෙවා නැවත මතක් කරන්න උවමනාවක් නැහැ. දැන් ඒ වංශ කතාවල තියෙන්නේ මේ
ක්‍රිස්තුපූර්ව 6 වෙනි සතවර්ෂයේදී ඉන්දියාවෙන් ආපු කණ්ඩායමක් මේ රටට ඇවිල්ලා අපේ රටේ රාජ්‍ය කියන එක පිහිටෙව්වා, සංස්කෘතිය පිහිටෙව්වා, සමාජය පිහිටෙව්වා. ඊට පස්සේ මිහිඳු මාහිමියන්ගේ පැමිණීමෙන් පස්සේ ඊට අවුරුදු 300කට විතර පස්සේ 250කට විතර පස්සේ සමාජයේ බොහොම සදාචාර සම්පන්න ශීලාචාර සමාජයක් වුණා. එහෙම අපි ඉගෙනගෙන තියෙන්නේ. ඒ සාහිත්‍ය ඉතිහාස පොත්වල තියෙන කරුණු අනුව ඒක නිවැරදි. හැබැයි අපිට ඊට පරිබාහිරව ගිහිල්ලා අපි එළියට බැහැලා තියෙන සාක්ෂි හොයලා ඒවා විද්‍යාත්මකව කාල නිර්ණය කරලා ඒ විදිහට අපි වැඩ කරන්න ගියාම පුරාවිද්‍යාව පැත්තෙන් අපිට පේන දේ තමයි මේ කතාව ඊට වඩා පරණයි කියලා. දැන් ඔබ දන්නවා අපි මේ වැඩසටහනේ කීප වරක් කතා කරලා තිනවා පැරණි සොහොන් ගැන. එතකොට ඒ සොහොන් සමහර සොහොන් මීට අවුරුදු 4400කට පමණ උඩ කාලෙදී තමයි මේ සොහොන් හදලා තියෙන්නේ. ඒ කියන්නේ මලවුන් සඳහා චාරිත්‍ර වාරිත්‍ර පැවැත්වීමේ සිරිත ඒ සොහොන් ඇතුලේ තිබිලා යකඩගල් යබොර හම්බුණයි කියලා අපි කිව්වා. ඒ කියන්නේ මූලික යකඩ උණු කිරීමේ තාක්ෂණයක් හදා බැලීම මේ වගේ දේවල් අපේ තිබුණා. ඉතින් ඔය කාලේ මම මේ කියන්න ගියේ දැන් මේ ගල්වල කොටපු පඩි ගැනනේ අපි කතාව පටන් ගත්තේ. ඒක කියන්න මම මේවා මතක් කළේ අන්න එපමණ ඈත කාලයක ඉඳලා අපි කරපු මේ වාස්තු විද්‍යාත්මක ඒ කියන්නේ ඉදිකිරීමේ කටයුතු හුඟක් සම්බන්ධ වෙලා තියෙන කළුගල් එක්ක. අපි දන්නවා අපි ඔය තෙරි පැහැ කියන දිහාවේ නිල් දණ්ඩා හින්නේ කන්දක් මුදුනේ සොයාගත්ත දැවැන්ත ගල් බැම්මක්. ඒ වගේම ඔය කලාවැව පාමුල තියෙන අතිවිශාල මේ සිරස් අතර තියලා තියෙන ගල් පතුරු. ඒ වගේම අනුරාධපුර හොරවපතාන මේ තිරිකුණාමලේ පාරේ මොරවැව තිබෙන අතිවිශාල ගල් කුළුණු. මේවා දිහා බැලුවාම මේ අපි ඊටාම ඈත කාලෙක මේ ගල් වලින් වැඩ කරන්න අපි දැනගෙන හිටියා. අපි කළා ඒක. මේ එතකොට ඔය මොනවාද ගිරි කියලා අපිව අඳුන්වලා තියෙනවානේ අපේ මුල් කාලේ අපේ ආයේ පෞද්ගලික නාමයකටත් ගිරි කියන එක පාවිච්චි කරනවා. කඳුවල හිටපු අය. එතකොට මේ ගල් වැඩ කරපු අය එහෙම ගල් වැඩ කරනකොට මේ දැන් අපි කියමු ගල් වලින් වහලක් ගහන්න බෑනේ. ඒතර වහලක් ගහන්න ඕන දැව වලින්. ඒතර ගල් පර්වතයකට හේතු කළා පියස්සක් ඉදි කරන්න ඕන නම් ඒ පියස්සට දැව කණු සම්බන්ධ කරන්න ඕනනේ. එතකොට කරන්න ඕනේ මොකද්ද? ගලේ හේතු කරන්න ගලේ අලවන්න බෑනේ. ඒතර ගල තුලට කාවක් දාන්න ඕන. එතකොට අපි කියමු මේ මොන හරි මැටි වලින් බැම්මක් බැන්දා පසු කාලයක ගඩොල් වලින් බැම්මක් බැන්දා කියලා ගලකට හේතු කළා. ඒතර ගඩොල් බැම්ම ගිහිලා ගලේ නිකන් හේතු කරලා තියන්න බෑනේ. ඒතර ගලට කාවක් දාන්න ඕන. නේද? දැන් අපි දන්නවනේ අපේ ගෙයක් හදනකොට අපි හතර පැත්තේ බිත්ති බැඳලා බාසුන් නැහැ මුළු හතර ඉතුරු කරලා තියනවානේ. කොන්ක්‍රීට් එකක් දාන්න. නේ? එතකොට මේ මොකද මේ කොන්ක්‍රීට් එක දාන්න ඉතුරු අපි ඉස්සෙල්ලා කොන්ක්‍රීට් කණු හතර දාලා බිත්ති බඳින්නේ නැහනේ. අපි බිත්ති හතර බැඳලා කොන්ක්‍රීට් කණුව දාන්නේ. ඒතර වෙන්නේ මොකද්ද? අර කොන්ක්‍රීට් කණුවට කාවදිනවා අර බිත්ති වල තියෙන අවසාන ගල් පේලිය. එතකොට අන්න ඒ වගේ අපි මේ හිතවත් ශ්‍රාවකෙන් කවුරුත් තේරුම් ගන්න ඕන මේ ගලක් බිත්තියක් හැටියට හෝ ගලක් තදානුබද්ධ කරගෙන ආශ්‍රය කරගෙන යම් කිසි ගඩොළු බිත්තියක් අපි ගොඩ නැගුවා නම් අපි ඒ ගඩොළු බිත්තිය ගලට කාවක් දාන්න ඕන නිසා ගලේ අපි සිදුරු කපනවා. කපල ඉවරලා තමයි ඒක ගලට කාවක් දාන්නේ. එතකොට ඒ බිත්තිය බිම වැටීමේ භව්‍යතාවය හුඟක් අඩු වෙනවා. ඉතින් සමහර තැන් කෙනෙක් අහන්න පුළුවන් නෑ එහෙමනම් ওই ගල් මුදුනේත් තියනවානේ එහෙම. ඔව් ඒ ගල් මුදුන් වල තියෙන්නේ සමහර බිත්ති තිබිලා තියෙන්නේ ඒ ගල් උඩ මුදුනෙන් ගිහිල්ලා. සමහරට ප්‍රාකාරයක් යන්න ඕන නම් ගල හරහා ඒ ගල කඩලා ඉවත් කරන්න නැතුව ඒ ගල විදලා ඒ තව් කියලානේ අපි කියන්නේ. මේ ඒ තව් විදලා තව්වට තමයි ගඩොල කාවක් දාන්නේ. කාවක් දාලා ඊට පස්සේ ගඩොල් බැම්ම බිඳ වැටුණාට පස්සේ අපිට අර තව් ටික ගලේ පේනවා. ඒතර අපි හිතනවා දැන් එතන මුකුත් ගඩොල් බිත්ති මුකුත් නැහැ. මේක මොකක් හරි වෙන අමුතු කාරණයකට කරන්න ඇති කියලා. ඉතින් ඇත්තෙන්ම කාට හරි පුළුවන් නම් තැනකට ගිහිල්ලා ඒ ගොඩනැගිල්ල ගලේ එහෙම විදලා තියෙන තැන් බලලා මනසින් මවා ගන්න චිත්‍රයක් මේක උඩ මෙහෙම බිත්තියක් තිබුණා මේ වගේ තැනකට පියස්සක් සවි කරන්න ක්‍රමයක් තිබුණයි කියලා. එතකොට අපට ප්‍රතිනිර්මාණය කරගන්න පුළුවන් ඒ එතන තිබිච්ච
ඉදිකිරීම කොයි වගේද කියලා. ඒ නිසා කොයිම තැනක දැන් කකුල තියලා නගින්න හදපු පඩි අපිට හොඳට හොයාගන්න පුළුවන්. මෙහෙම නිකන් මේ වියතක් වියත් දෙකක් අඩියක් දිගට පඩි කපන්නේ නැහැ නේ මිනිසුන්ට නගින්න. සමහරවිට හරි කෙටි ඒ කකුලක් තියලා නගින්න පුළුවන් මට්ටමෙත් නැහැ. මට්ටමෙත් නෙමෙයිනේ. අනික ඒවා නිකන් සමහරට ඇලේට තියෙනවා, බෑවුම් වල තියෙනවා. ඉතින් අත්වාරුවක් නැහැ නගින්න. අත්වාරුවක් නැහැ. අනික කවුරු හරි කියන්න පුළුවන් මේ පහම්පත්තු කරන්න කියලා. ඒක පහම්පත්තු කරන්න බෑනේ සුළඟට නෙවෙනවා වර්ෂාවට පර්වතයක කොහොමද ඒක කරන්නේ? එහෙම කරන්න උවමනාවකුත් නැහැ. ඉතින් එහෙම කරන්න ඕන නම් එහෙම හදපු කවාට කියන ඒවා කැවිටිස් කියන්නේ. ඒ වගේ ඒවා තියෙනවා. දැන් අපි කියමු දළදා මාලිගාවේ තියෙන වලාකුළු බැම්ම. එතකොට මහන් මේ රත්නපුරේ සමන් දේවාලේ තාප්පේ තියෙන ඒ වගේ තුන්හුලස් කවාට. ඉතින් ඒ වගේ කවාට හැදුවේ පහම්පත්තු කරන්න. දැන් හුඟක් වෙලාවට සමහර පැරණි මේ දේවාලවල පැරණි පන්සල්වල එහෙම බිත්තිවල කවාට හදලා තියෙනවා කාර්තික උත්සවයට පහම්පත්තු කරන්න. කාර්තික උත්සවය කියලා කියන්නේ මේ කාර්තික මාසෙ කියලා කියන්නේ ජූලි අගෝස්තු වගේ වැටෙන කාලෙනේ. මේ කාර්තික මාසෙදී මේ ස්කන්ධ දෙවියන්ට මේ කාර්තික නැකතේ පහම්පත්තු කිරීම සඳහාත් එහෙම තාප්පවල පරණ තාප්පවල එහෙම තුන්හුලස් මෙහෙම කවාට හදලා තියෙනවා. නමුත් ඒ කවාට හැදීමේ අරමුණයි අර ගල්වල කොටා තිබෙන අපිට බැලූ බැල්මට පඩි වගේ පෙනෙන ඒ සිදුරු අතරයි ලොකු වෙනසක් තියෙනවා. ඒ නිසා මින් ඉදිරියට ඒවා දැක්කහම වාස්තු විද්‍යාත්මක ඒ කියන්නේ ගොඩනැගිලි ආශ්‍රයෙන් එහෙම තියෙනවා නම් ඒකෙදි අපි පරිකල්පනය කරගන්න ඕන එතන ගඩොලින් සකස් කරපු බිත්තියක් තිබුණයි. සර් දැන් අර සමහර අය කියලා දුනා දැන් මේ මොන හරි යන්ත්‍රයක් උඩට යන්න මේ කාර්කටක යන්ත්‍රය කියලා තිබුණා. සමහරලාට අර ලිෆ්ට් එකක් දාන්න, සෝපානයක් දාන්න මේ එහෙම අපිට සෝපාන හම්බෙලා නැහැ සර්. එහෙම සාධක නේද? නෑ සෝපාන කියන වචනේ තේරුම පඩිපෙළ කියන එකනේ. දැන් අපි විදුලි සෝපානය කියලා දැම්මට සෝපානයක් කියලා කියන්නේ පඩිපෙළක් කියන එක. එතකොට විදුලි සෝපානය කියලා කියන්නේ කකුල් දෙකෙන් අපි නගින්නේ නැහැ, විදුලියෙන් පඩිපෙළ නගිනවා වගේ යනවා. එතකොට ඒක විදුලි සෝපානයක්. ඉතින් මේකෙදි වෙලා තියෙන්නේ නෝන් හුඟක් වෙලාවට සාමාන්‍යයෙන් අපිට තියෙන පුරුද්දක් තමයි අපි කාටත් තියෙන අපි අතීතයේ තේරුම් ගන්න යනකොට අතීතයට තේරුම් ආරෝපණය කරන්නේ අපි වර්තමානයේ ලබන අත්දැකීම් මත ඉඳගෙන. දැන් ඒකනේ අපි දැකලා තියෙනවා දැන් ඔය කැටපිලර් කියන ඒවා එහෙම නැත්නම් ඔය ඒ වගේ බර වාහන අර චේන් එක උඩ දන්වලක් උඩ දුවන ඒවා. එතකොට අපි දැකලා තියෙනවා එහෙම දන්වලක් උඩ දුවන යන්ත්‍රයක් මඩ තියෙන දැන එහෙම ගියාම නිකන් කට්ට වගේ හැදෙනවා. ඉතින් අපේ ඒ මතකයත් අපේ ඔළුවේ තියෙනවානේ. ඒතකොට අපි ඔය ට්‍රැක්ටර් වගේ ලොකු යන්ත්‍ර යනකොටත් පාරේ එහෙම මේ මඩ පාරක ගියා නම් එහෙම කට්ට හැදෙනවා. නේ? එතකොට ඔය මතකයේ ඔස්සේ තමයි අපි හිතන්නේ මේ ගල දිගේ මෙහෙම ගියාද මේ ඒ ගිය පාරවල්ද තියෙන කියලා එමෙ හිතන්නේ. ඒක ඒ තරම් ප්‍රායෝගික අදහසක් නෙමෙයි. ඒ කරකටක යන්ත්‍රය වගේ යන්ත්‍ර ගැන සඳහන් කරලා තිබුණට ඒ කරකටක යන්ත්‍රයේ තියෙන්නේ මේ ජලය එසවීම සඳහා කියලානේ අපි විශ්වාස කරන්නේ. දැන් තිසා වැවේ ඉඳලා රන්මසු වෙනට වතුර ගෙනීමට කරකටක යන්ත්‍රයක් තිබුණයි කියලා කියනවා. ඒ කරකටක යන්ත්‍රය හුඟක් වෙලාවට සම්බන්ධ වෙන්නේ ජලය ඔසවා තැබීමට. ඒ කියන්නේ පහත් තැනක ඉඳලා උස තැනකට ජලය ගෙනියන්න අපිට යන්ත්‍රයක් ඕනේ. දැන් අදත් මේ නිවර්තන කලාපීය රටවල එහෙම ඩිවයිසස් තියෙනවා. ඒ කියන්නේ පහත තැන ඉඳලා වතුර උඩ තැනකට ගන්න. මෙම කරකවනකොට අර හං වලින් හදපු මේ බාස්කට් වගේ ඒවා තියෙනවා. ඉතින් පහත තැනින් වතුර අරගෙන රෝදේ උඩ තැනට වක් කරනවා. ඉතින් ඒවා ඇත්ත වශයෙන්ම ඔය ඊජිප්තුවේත් පුරාණ කාලේ එහෙම පහත් තැන් වලින් උඩට වතුර ඔසවන දේවල් තිබුණා. ඉතින් ඒ නිසා ඒ කරකටක යන්ත්‍රය කියන එක ගැන අපි හරියට දැකලා නැහැ. අපිට එහෙම කඩදාසියක ඇඳලා පෙන්නන්න විස්තරයක් නැහැ කරකටක යන්ත්‍රය මේ වගේ කියලා. ඉතින් කොහොම හරි කරකටක යන්ත්‍රය කියලා යන්ත්‍රයක් තිබිලා තියෙනවා. ඒකෙන් කරලා තියෙන්නේ ජලය පරිවහනය කරන එක. එතකොට මේ එහෙම යාන්ත්‍රික අදහසක් අපිට තිබුණ බව හැබැයි නමුත් මේ ගල්වල තියෙන මේ පඩිපෙල් වගේ දේවල් ඒවා මේ කරකටක යන්ත්‍රය ගිය පාරවල් ඒවා මේවා කියලා කියනවට වැඩිය වඩාම ප්‍රායෝගික හා වඩා තත්ත්වය අදහස තමයි මේවා අදාළ බිත්ති සවි කිරීම සඳහා හදපු සවිවර කිරීම සවිමත් කිරීම සඳහා හදපු තැන්. ඒ නිසා එවැනි තැන් තියෙනකොට අපිට
හිතේ දැනට එතන ගඩොල් බිත්තියක් නොතිබුණත් අපි පරිකල්පනය කළ යුතුයි එතන බිත්තියක් තිබුණයි කියලා. සීගිරි සංචාරේ අතිවිශාල දැනුමක් මම අද ලබා ගත්තා. ඇත්තටම මහාචාර්ය රාජ් සෝමදේව මැතිතුමාට සහ net FM එකට මම ණය ගැති. මට ඉගෙන ගන්න ළමයෙක් දෙන්න හරිම වටිනා අවස්ථාවක්. ඉතා ලස්සනට සංවිධානය කරලා තිබ්බා ප්‍රවාහනයේද කෑම බීමද බොහොම ස්තුතියි net FM. පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව සමගින් ඉබ්බන් කටුව මාපාගල සීගිරිය නරඹන්න. මීළඟ සංචාරය සඳහා එක්වන්න. මේ දැම්ම 0112 50 70 අමතන්න. හරිසෝ දැන් මේ ඔය අපි මේ කතා කරන දේවල් පන පිටින්ම ඇස් ඉදිරියේ දැක ගන්න අපිත් එක්ක සීගිරියන්න. මොකද සීගිරියත් ඔය වගේ තැන් අපිට දකින්න ලැබෙනවා. ඔබට පුළුවන් අපිට කතා කරන්න 0112 50 70 80 0112 50 70 80ට කතා කරලා අපේ ඊළඟ සීගිරි චාරිකාවට ඔබට පුළුවන් සම්බන්ධ වෙන්න මහාචාර්ය රාජ් සෝමදේවයන් සමග. ඒකමස තව ප්‍රශ්නයක් යොමු වෙනවා අපිට ඊමේල් මාර්ගයෙන්. මේ ඊමේල් එක අපිට යොමු කරන්නේ රාජු රාමනායක කුඩාගල්ගමුව ප්‍රදේශයේ ඉඳලා. මේ ඔහු අපිට මේ ටිබෙටේ මේ වීඩියෝ වැඩසටහනක තිබිච්ච පින්තූරයක් එවලා තියෙනවා. අර අපේ ඉසුරු මුනියේ ඉන්නස මේ පෙම් යුවල සහ අස්වැහිස අපි ඒ පිළිබඳව මේ කතා කරානේ. වැහි යනකම් බලන් ඉන්න මේ ඒ අදහස පිළිබිඹු වෙනවා කියලා මට මතකයි ඔබතුමා මේ සඳහන් කරා. ඉතින් ඒ පිළිබඳව මේ විවිධ අර්ථකථනයන් තියෙන බව සඳහන් කළා. කොහොම හරි මේ රාජු අපිට එවලා තියෙන පින්තූරේ මේ ටිබෙටේ හරියටම ඒ ආකාරයෙන්ම යුවලක් සහ තවත් පිටිපස්සෙන් අශ්වයෙක් ඉන්න ඒ වගේම අශ්වහිසක් පෙනෙන මේ පින්තූරයක් තියෙනවා. ඉතින් මේ සමකාලීන ආభాෂයද එහෙම නැත්නම් තන්ත්‍රයාන මහායාන බලපෑමේ කාරණයක්ද අපේ ඉසුරු මුනියේ ඒ ගල් කැටයමටත් ආවේ කියලා මේ අපේ හිතවත් රාජු රාමනායක අපෙන් අහලා තියෙනවා. ඔව්. ඇත්තම මෙහෙමයි අපිට කියන්න තියෙන්නේ. දැන් සංස්කෘතිය කියන්නේ දැන් ඔය ඔක්කොම මූර්ති කර්ම ගත්තත් අදහස් උදහස් ගත්තත් ඒවා ඔක්කොම අයිති වෙන්නේ සංස්කෘතියට. සංස්කෘතිය කියන වචනේ තේරුම අපි මීට කලින් වැඩසටහනක් කියලා තියෙනවා වැඩෙනවා කියන එක. කල්චර් කියන එකනේ කල්චර් කියලා කියන්නේ වැඩෙනවා කියන එක. එතකොට සංස්කෘතිය නිරන්තරයෙන්ම වැඩෙනවා. වැඩෙනවා විතරක් නෙමෙයි සංස්කෘතීන් කියන ඒ වගේ තියෙන ගති ලක්ෂණය තමයි ඒවා අර හුලං හමනවා වගේ පැතිරෙනවා, ව්‍යාප්ත වෙනවා. එතකොට මේ ඔය මූර්ති කර්ම වෙන්න පුළුවන්, ආගමික අදහස් වෙන්න පුළුවන්, සම්ප්‍රදායන් වෙන්න පුළුවන්. ඒවා ඒ රටවල් මහද්වීප ඒ සාගර හරහා ගිහිල්ලා ඒ මහද්වීප වලට ඒවා වැටෙනවා. ගොඩබිම් වලට ඒවා වැටෙනවා. ඉතින් ඒ නිසා බොහෝ සමානතා ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඉන්දියාව, දකුණු ආසියාවත් අග්නදිග ආසියාවත් අතර විශාල විදිහට සංස්කෘතික හුවමාරුකම් සිද්ධ වෙලා තියෙනවා. ඒවා හිතාමතාම කාලවල වල වෙච්ච ඒවාත් තියෙනවා. නොහිතාම මේ විසරණය වෙනවා කියලා අපි එකට කියන්නේ ගලාගෙන යනවා අඩු තැන ඉඳලා වැඩි තැනට. ඒතර එහෙමයි සාන්ද්‍රණයේ වැඩි තැනක ඉඳලා සාන්ද්‍රණයේ අඩු තැනකට යමක් ගලාගෙන යනවා කියන එක අපි විද්‍යාවෙත් ඉගෙන ගන්නවා. සංස්කෘතියත් එහෙමයි. සංස්කෘතියත් ඒ වගේ හුළඟ වගේ හැමතැනම යනවා. දැන් අපේ භාෂාව ගත්තොත් අපි අද කතා කරන භාෂාවෙන් දැන් අපි මේ පැයකමාරක වැඩසටහනේ කතා කරන භාෂාවේ වචන 100යි කියලා උපකල්පනය කරොත් අපි කතා කරන්නේ ඒකෙන් අඩුම වශයෙන් වචන 25ක් අපට අයිති නැති අපි අපේ පිට භාෂාවලින් අපි ලබාගත් දේවල් නේ. ඒක පාලි, සංස්කෘත, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි, ඒ වගේම චීන, අන්දමන්, මුණ්ඩා ඔය නොයෙක් ඒවෙන් එන භාෂාවල් වල ලක්ෂණ අපේ භාෂාවේ තියෙනවා. ඒ කියන්නේ සංස්කෘතිය පිළිබිඹ වෙනවනේ ඒකෙන්. ඒ නිසා ඒ අහිතවත් අපේ මහත්මයා කියලවල තිබුණු දේ ඉසුරු මුනියේ තියෙන මිනිස් හිස අශ්වරූපය වගේ රූප මේ ටිබෙට් රටේ තියෙනවායි කියලා. ඉතින් ඒක හරි. මොකද මේ අදහස පසුගිය සතවර්ෂයේ විද්වතුන් අතරින් ලියවුණා. ඔය කෝඩෙස් කියන මහත්මයා ප්‍රංශ ජාතික මහත්මයෙක්. ඒ මහත්මයා පොතක් ලිව්වා Indianized South East Asia කියලා.
ඉන්දීය කරණයට ලක් වූ අග්නිදිග ආසියාව කියලා. ඒ කියන්නේ අග්නිදිග ආසියාවට බෞද්ධ අදහස් ප්‍රචලිත වුණාම ඉන්දියාවේ තිබිච්ච නොයෙකුත් අදහස් ගියා. දැන් බලන්න අග්නිදිග ආසියාවේ රාමායනේ රඟ දක්වනවානේ. එතකොට අග්නිදිග ආසියාවට රාමායනය යන්නේ ඉන්දියාවෙන්නේ. එතකොට මහා භාරතය රාමායනය වගේ කෘතිවල තියෙන අදහස් රාමායනය ගියා නම් අග්නිදිග ආසියාවට මහා භාරතයේ තියෙන අදහසක් යන්න බැරි කමක් නැහනේ නේද? ඒ කියන්නේ ඒ නිපද වෙච්ච නිෂ්පාදනය වෙච්ච ශාස්ත්‍රීය අදහස් එහි කැටයන් සහිත මංජුසාවල දාලා තමයි වෙන තැන් වලට ගියේ. වෙන තැන් වලට ගියේ. ඒ කියන්නේ බහලුම් අනිවාර්යෙන් එහෙ තමයි හැදුවේ. ඉතින් ඒ විතරක් නෙමෙයිනේ දැන් බලන්න අපි පැතිරෙනවා කියන එක. දැන් ලංකාවේ 9 වෙනි සතවර්ෂයේදී පමණ 7-9 අතරතුර ලංකාවේ හිටපු වාරී මාර්ග ඉංජිනේරුවෝ කාශ්මීරයට ගිහිල්ලා වැව් හැදුවා කියලා රාජතරංගනී කියන. රාජතරංගනී කියන්නේ කාශ්මීරයේ ලියවෙච්ච පොතක්. අපේ එකක් නෙමෙයිනේ. අපේ එකක් නෙමෙයි. ඒගොල්ලෝ ලිව්වේ. එතකොට මේ තඹපන්නියෙන් මේ වාරී කර්මාන්ත කරන්න මිනිස්සු ආවයි කිව්වම ඒ කියන්නේ අපේ අය එහෙ ගියා. අපේ අය එහෙ ගියාම මිනිස්සු විතරක් නෙමෙයිනේ යන්නේ. අදහස් යනවා. තාක්ෂණය යනවා නේ. එතකොට එහෙමනම් මෙහෙන් හුලං ඒ පැත්තට හමනවා. නේද? එතකොට ඒ වගේ සංස්කෘතිය හුලඟක් වගේ. එතකොට ඉන්දියාවේ තියෙන දේවල් අග්නිදිග ආසියාවට යනවා. අග්නිදිග ආසියාවේ තියෙන දේවල් ඉන්දියාවට එනවා. ඒ සංස්කෘතිය කියන්නේ ඒ වගේ දෙයක්. ඒ නිසා අපේ තියෙන දැන් බෝධිසත්ව වන්දනය බලන්න කොයි තරම් චීනෙට ගියා, ටිබෙට් වලට ගියා නේ. හතර අතේ තියෙනවා. හතර අතේ ගියා. බැලුවම නාගාර්ජුන තුමා, වසුබන්දු දාර්ශනිකතුමා ඒගොල්ලොන්ගේ අදහස් ඒ නිෂ්පාදනය කරපු දේවල් ඒවා කොහොම පැතිරලා යනවද ලෝකෙ. ඒ නිසා ඒ ඉසුරුමුණියේ තියෙන කැටයම වගේ කැටයන් ලෝකේ ඕනෑම තැනක තියෙන්න පුළුවන් පුරාණ කාලේ අපේ සම්බන්ධතා තිබිච්ච. දැන් උදාහරණයක් හැටියට මම ස්වීඩනයේ ඉගෙන ගන්න කාලේ මට එක්තරා කෞතුකාගාරයක ඉන්න මිත්‍රයෙක් කිව්වා ඔබ දන්නවද මේ ස්වීඩනයෙන් බුදු පිළිමයක් හම්බෙලා තියෙනවා. කුඩා බුදු පිළිමයක්. එතකොට අපි මවිතයටපත් වෙන ස්වීඩනයෙන් කොහොමද බුදු පිළිම හම්බෙන්නේ කියලා. ඉතින් අපි දන්නවා වෙලෙන්දෝ එහෙ මෙහෙ යනකොට පූජා භාණ්ඩ අරන් යනවානේ. නේ? ඒතර පූජා භාණ්ඩ අරන් යනකොට දැන් වෙලෙන්දෙක් බුදු පිළිමයක් අරගෙන ගියා වෙන්න පුළුවන්. වන්දනාමාන කරන් තමයි. දැනටත් ඊතර රැකියාවල් වල යන උදවිය මේ සමහරලාට බෝධි පූජා පොතක් හරි අරන් යනවා. ගණදෙවි රූපයක් අරන් යනවා. විෂ්ණු දෙවියන්ගේ බුදු පිළිමයක් අරන් යනවා. එතකොට සමහරලාට සමහර රටවල ඒවා තියාගන්න ප්‍රසිද්ධිය තියාගන්න තහනම් වුණාම හංගගෙන හරි තියාගන්න ඕනේ තියාගන්නවා. ඉතින් ඒ වගේ අපි පුරුදු තියනවා. ඉතින් එහෙම ඒ නිසා සංස්කෘතිය කියන එක මේ හරි දෘಢ විදිහට අපිට සලකන්න පුළුවන් කමක් නැහැ. ඒක ඇත්ත වශයෙන්ම අපි ගත්තොත් එහෙම ඕනම සමාජයක් විවිධ සංස්කෘතීන්ගේ හැවණැලි වලින් පෝෂණය ලැබපු ඒවා. ඉතින් ඒක එහෙම කියන එක සමා වෙන්න. එහෙම කියන එක සහ එහෙම හිතන එක හරි ලස්සනයි. කියන්නේ සංස්කෘතියක් තුළ එහෙම බහුවිධ ගති ලක්ෂණ තියෙනකොට ඒකේ යම්කිසි ආලෝකයක් තියෙනවා. ඒ නිසා සංස්කෘතිය කියන දේ හැම පැත්තෙම කිසිම සීමාවක් නැතුව පැතිරී යන දෙයක්. ඒ හින්දා නුවන් සමානතා කියන ඒවා ලෝකේ හුඟක් තැන්වල ඇති වෙන්න පුළුවන්. දැන් අපි දන්නවනේ අපි එක වැඩසටහනක කතා කළා අර ඉන්දුනීසියාවේ රටුබක කියන සානුවේ අබේගිරි විහාරය වගේ විහාරයක් තියෙනවා කියලා නේද? ඉතින් ඒ වගේ නොයෙකුත් දේවල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ මහත්මයාට ඒක අපිට දන්නලා එව්වට. ඉතින් ඒ සංස්කෘතියේ තියෙන න්‍යාම ධර්මය අවබෝධ කරගන්න ඕන. දැන් අපේ රටේ පාවිච්චි කරන වචන සමහර රටවල් වල පාරවල් වලට නම් හැටියට දාලා තියෙනවානේ නේද? ඉතින් ඒ වගේ මේ ඒවා කොහොමද උනේ කියන එක හොයන්න අපි මානව විද්‍යාත්මකව ආපස්සට ගමන් කළ යුතු තියෙනවා. දැන් ඔබට මතක ඇති අර කුරුල්ලංගල කියලා තැනක් තියෙනවා මේ බණ්ඩාරවල ඇල්ලේ. ඊටාම ප්‍රපාතාකාර බෑවුමක නැගලා ගිහිල්ලා උඩට ගියාම ගල් පර්වතයක වර්ණවත් චිත්‍ර ඇඳලා තියෙනවා. ඒවැ ඉන්නේ කුරුල්ලෝ. විශාල ප්‍රමාණික කුරුල්ලෝ. ඊළඟට අත් පාට කරලා අතුත් තියලා තියෙනවා ඒකේ. සමහර තැන්වල මිනිස් රූපත් ඇඳලා තියෙනවා.
මේ කුරුල්ල කොච්චර උවමනාවෙන් ඇඳද කියනවා නම් ඒ කුරුල්ලන්ගේ ඇතුලේ තියෙන අස්ථිපංජරේ පව පේන විදිහට ඇඳලා තියෙනවා. විශාල කුරුල්ලෝ. හැබැයි එවැනි කුරුල්ලෝ අද නෑ ලංකාවේ. එහෙම කුරුල්ලෙක් හොයාගන්න නෑ ඒ හැඩේ තල තියෙන. කොයි කාලේ වගේ චිත්‍ර කියලා දන්නවද? ඒක අපි හොයන්න හරි මහන්සියක් ගන්නවා. ඒක කරන්න පුළුවන් වෙන්නේ චිත්‍රවලම තියෙන වර්ණ පදාසයක් අරගෙන කාල නිර්ණය කිරීමෙන් පමණයි. නමුත් චිත්‍රයක් කාල නිර්ණය කරන්න ලෝකයේ තියෙන ක්‍රමවේද තවම තියෙන අත්හදා බැලීම අවදී. තව පර්වත වලිත්ති ක්‍රමය කියලා තියෙන රොක් වානිෂස් ක්‍රමය කියලා එකක්. ඒක වුණත් තවම තියෙන්නේ වාණිජ මට්ටමේ නෙමෙයි අත්හදා බැලීමේ මට්ටමේ. ඒ නිසා අපට අවසනාවකට ඒක කාල නිර්ණය කරගන්න තවම පුළුවන් කමක් නැහැ. කෙනෙක් අහන්න පුළුවන් එතන කැණීමක් කරලා කාල නිර්ණය කරන්න බැරිද කියලා. හැබැයි කැණීමක් කරොත් කාල නිර්ණය වෙන්නේ පොළවේ යට තියෙනවනේ චිත්‍රේ නෙමෙයිනේ. සමහරවිට පහුකාලීනව චිත්‍ර ඇඳ වෙන්නත් පුළුවන්. වෙන්නත් පුළුවන්නේ. එහෙම නැත්තම් චිත්‍රය ඇඳලා තිබිලා පහුකාලීනව මිනිස්සු එතනට ගියා නම් එහෙම පාවිච්චි කරා වෙන්නත් පුළුවන් නේ. එතකොට දිනේ වරදින්න පුළුවන්නේ. ඉතින් දැන් මම මේක කියන්න හේතුව තමයි ඒ කුරුළු චිත්‍ර කුරුළු රූප කොහෙද වෙන තියෙන්නේ ලෝකේ කියලා බැලුවහම ඒ කුරුළු රූප ඒ විදිහටම ඇඳලා තියෙනවා නැගෙනහිර දූපත්වල ඊස්ට් අයිලන්ඩ්ස් වල. ඊස්ට් අයිලන්ඩ්ස් කියලා කියන්නේ දන්නවනේ අර ඕස්ට්‍රේලියාවටත් එහා පැත්තේ ගිහිල්ලා මේ පැසිෆික් සාගරයේ තනි වෙලා තියෙන දූපත් ටික නේද? ෆීජි අයිලන්ඩ් පැත්තනේ. ඒ පැත්ත අධ්‍යයනය කරපු අය වෙනමම ලියලා තියෙනවා මේ කුරුළු වතාවත කියලා. ඒක කියන බර්ඩ් කල්ට් කියලා. මේ කුරුළු වත්සිරිත කියලා. ඒ කියන්නේ ඒවත් ගල් වල විශාල කුරුල්ලෝ මේ කුරුල්ලංගල ඉන්නා වගේම කුරුල්ලෝ ඇතුළේ තියෙනවා. දැන් අපි කොහොමද කොච්චර දුරද මේ අවකාශ දෙක ඊස්ට් අයිලන්ඩුයි ලංකාවයි නේද? ඒ අතර අනික මේක ඇඳලා තියෙන්නේ අපේ රටේ වෙරළා ඉන්නේ නෙමෙයිනේ. එහෙමනම් හිතන්න පුළුවන් රට ඇතුළෙත් කන්දක් මුදුනේ. අනිත ලේසි කන්දකුත් නෙවෙයි නේද? ලේසි කන්දකුත් නෙමෙයි තරණය කරන්න. එතකොට ඔන්න මූදයිනේ ඕක තැනක තිබුණා නම් කියත හැකි මේ මූදේ පාවෙලා යන අය පොලිනීසියාව පැත්තෙන් ඇවිල්ලා මේවා අඳින්න ඇති කියලා. නමුත් මේ රට අභ්‍යන්තරේ. ඒතර වෙන කොහෙවත් එහෙම ඇත්තෙත් නැහැ. එතකොට කුරුල්ලංගල චිත්‍ර වගේ ඒවා නැහැ. නමුත් ඊට සමානකම් තියෙන චිත්‍ර සම්ප්‍රදායක් සලකුණු අපි අඳුරගත්ත මොනරාගල මේ මෑතකදී. අපි දැන් ඒවා ප්‍රකාශයටපත් කරන්න නියමිතයි තැන් දෙකක. ඒ වගේම ඒ සම්ප්‍රදායයටම චිත්‍ර ඇඳලා තියෙනවා. ගල්වල මහා කැලෑවල් ඇතුලේ. ඒවෙත් තියෙන්නේ කුරුළු රූප, සත්තුන්ගේ රූප, ස්වභාව ධර්මය තමයි ඇඳලා තියෙන්නේ. ඊටාම පරණ බව අපිට තේරෙනවා හැඟීමෙන් සංසන්දනාත්මකව. හැබැයි අපිට ඒවා විද්‍යාත්මකව කාල නිර්ණය කිරීම අවශ්‍යයි. එහෙම නැතුව අපිට ඒවා ගැන ස්ථිර සාර විදිහට අදහසක් කියන එක සුදුසු මදි. ඉතින් මම මේ කියන්න ගේනුවන් අර පොලිනීසියානු ඒ ඊස්ට් අයිලන්ඩ්ස් වල තියෙන ජාතිය සමානතාවක් අපේ රටේ කඳුකරේ මහා කන්දක ප්‍රපාතයක තියෙනවා නම් අපි මේක ගැන කල්පනය කරන්නේ කොයි විදිහටද නේද? කාල පරතරය, දුර පරතරය නේ, සංස්කෘතික හෝමාරු වල තියෙන පරතරය මේවා අපිට පරිකල්පනය කරන්නවත් බෑ. ඉතින් ඒ නිසා සමහර විට අපි නොදන්නම දෙයක් වෙන්න පුළුවන්. මොකද ආසියාවට පොලිනීසියාවේ තිබුණු බලපෑම් ගැන ඇතැම් මානව විද්‍යාඥයෝ කතා කරනවා. සමහර සංස්කෘතික ලක්ෂණ ගැන. එතකොට අපි දන්නේ නැහැ යම් කිසි මනුෂ්‍ය කණ්ඩායමක් මේ සාගරේ පාවෙලා එන්න පුළුවන්. අනික අපි දන්නවා ආසියාවේ තමයි පළමු වරට මේ මූදු යාත්‍රා කිරීම එහෙම නැත්නම් ජලයේ යාත්‍රා කිරීම පිළිබඳ තාක්ෂණය නිපදෙව්වේ ආසියාවේ. පුරාණම මූදු යාත්‍රා කිරීම කළා තියෙන්නේ ආසියාවේ. ඉතින් ඒ නිසා අපේ මිනිස්සුන්ට ඔය ගොඩබිම් අතර යන්න බැරි කමක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ සංස්කෘතිය කියන එක ඕනෑම ආකාරයකට එහෙම විහිදිලා යන්න පුළුවන්. ඒ සංස්කෘතික හැඩතල පමණක් නෙමෙයි. ජීව විද්‍යාත්මක වශයෙන් ගත්තත් සමහර රෝග ව්‍යාධි මේවත් මේ සංස්කෘතිය වගේම පැතිරී යනවා. සමහර රෝග සමහර රටවල් වල ලෝකයේ සමහර ප්‍රදේශවල විතරක් ආවේනික රෝග තියෙනවා. ඔය මේ ඇතැම් රුධිර රෝග. ඉතින් ඒවා සමහර අවස්ථාවල එවැනි රෝග තියෙන රෝගීන් ලංකාවේ වාර්තා වෙලා තියෙනවා. ඉතින් මේක වෙනමම කතාවක් අපිට කතා කරන්න. ඉතින් අර මහත්මයා අහලා තිබිච්ච ප්‍රශ්නෙට උත්තරේ දෙන්න තියෙන්නේ ඒ ඉසුරු මුනියේ තියෙන මූර්ති වගේ මූර්ති ලෝකේ තව ඕන තැනක ඉදිරියේ හම්බෙන්න පුළුවන්. ඒකෙන් අදහස් වෙන්නේ එහෙන් මෙහෙට ආවත් මෙහෙන් එහාට ගියා කියන එකත් නෙමෙයි. ඒ දෙක වෙන්නත් පුළුවන්. ඊට අමතරව අපි පරිකල්පනය නොකරන අන්දමේ යමක් වෙන්නත් ඕන තරම් ඉඩකඩ තියෙනවා. හරි අපි එහෙනම් යන් අපේ ප්‍රවෘත්ති විරාමයට
ග්‍රහණය කරගන්නේ YouTube හරහා නම් YouTube වැඩසටහනේ තියෙන කමෙන්ට් විදිහට නැත්නම් එහි ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ඊමේල් හරහා හරි අපිත් එක්ක මේ සංවාදය පවත්වාගෙන යමු. ඔබ සක්‍රීය ශ්‍රාවකයෙක් ප්‍රේක්ෂකයෙක් වෙන්න එයයි අපිට උවමනා කරලා තියෙන්නේ. හරි අපි විරාමයට යනවා. විරාමයෙන් පස්සේ නැවතත් Unlimited History සමග අපේ දෙවෙනි කොටසට නරඹන අයට ආරාධනා කරනවා මෙතනින් යන් කියලා.